මූලික වශයෙන්ම එකක් ලංකාවේ සංචාරක කර්මාන්තය නැත්නම් සංචාරක ප්‍රවාහනය අපි විශේෂම අත්‍යවශ්‍ය සේවාවක් කරලා ගැසට් කරලා තියෙනවා. ඒකට මූලික වශයෙන්ම අපි අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරලා තියෙන්නේ ලංකාවේ මේ වෙනකොටත් රටවල් 100කට වැඩි ප්‍රමාණයකින් සංචාරකයෝ 22000කට වැඩි ප්‍රමාණයක් තවමත් ලංකාව තුළ රැඳෙමින් සිටිනවා. ඒ රැඳී සිටීම නිසා තමයි අද දවසේ අපි විශේෂයෙන්ම මේ රටට අවශ්‍ය සමහර අත්‍යවශ්‍ය කටයුතු සඳහා ගුවන් තොටුපළට එන්න පුළුවන්, තමන් ඉන්න තැනට එන්න පුළුවන්. ඒ යන්න ඕන සංචාරකයන්ට අවශ්‍ය ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙන්නේ. මේක ඇත්තටම හඳුන්වලා දුන්නේ දවස් දෙකකට විතර ඉස්සෙල්ලා. අද තමයි පෙට්‍රෝල් ඒ ස්ථානවලට පිටත් වෙන්නේ. අනිත් ඒවා ඩීසල් ලබා ගැනීම සඳහා ගමන මණ්ඩලයේ ඩිපෝ වලටත් ඒවට ඒ යනකොට ලිපියක් අරගෙන යන්න ඕන අයිටනරි එහෙම නැත්නම් සම්පූර්ණ ගමනාන්තයන් පිළිබඳව සහතිකයක් එක්ක තමයි ඔවුන්ට තෙල් ලබා දීම කරන්නට අපි කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම මේ සංචාරක කර්මාන්තයේ මොරටෝරියම් එක එහෙම නැත්නම් අර දීලා තියෙන ණයවලට දීලා තියෙන සහන කාලය පිළිබඳව අපි කැබිනට් පත්‍රිකාවක් ආපු මුල් සතියේම ලබා දුන්නා. ඒ ආපු මුල් සතියේ ලබා දුන්න ගමන් ඒකට මහ බැංකුවේ අධීක්ෂණය එහෙම නැත්නම් මහ බැංකුවේ සහයෝගයත් සමග මේ කටයුත්ත සිදු කරන්න කියලා අපිට නිර්දේශයක් ලැබුණා කැබිනට්ුවෙන්. හැබැයි මහ බැංකු අධිපතිතුමා ලංකාවේ බැංකු පද්ධතියත් ආරක්ෂා කිරීමේ නියම හැටියට කටයුතු කරන නිසා අවිසින්ම මුලින්ම ආඩම්බරයෙන් එතකොට තව අවුරුදු 6ක වැඩ කාලය ලබා දීම සම්බන්ධයෙන් මොකද එතුමා බොහොම අවංකව මේ කටයුත්ත කරනවා කියන එක ලෝක මිනිසුන්ට විශ්වාසයක්, රටේ මිනිසුන්ට විශ්වාසයක්, ඒ වගේම දේශපාලන කරන හැම පක්ෂම කෙනෙක්ට විශ්වාසයක් තියෙනවා කියලා අපි දැකලා තියෙනවා මාධ්‍ය හමුවලදී කතා කරනකොට. ඒ නිසා ඔව් කිව්වේ ඒ බැංකුත් එක්ක සාකච්ඡා කළා. මොකද සමහර ණයවල් අරන් තියෙන්නේ 2019ට ඉස්සෙල්ලා අප්‍රේල් බෝම්බෙටත් ඉස්සෙල්ලා ඒ ණයවලට ගෙවීම වල සමහර කණ්ඩායම් කරන්න පුළුවන්කම තියෙනකොට කරන්නේ නැහැ කියන එක. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කැබිනට්ුවේ තවත් පත්‍රිකාවක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දෙන්න කියන එකක් විජේදාස රාජපක්ෂ මහත්මයාත් රමේෂ් පත්‍රන මහත්මයාත් ඉදිරිපත් කළා තිබුණා. දෙන්න ජොයින්ට් පේපර් එකක් ඇටියට මේ සියලු දේ එන සතියේදී සාකච්ඡා වෙන බවත් මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. ඒ වගේම මම දැක්කා සමහර මාධ්‍ය ආයතන වලට එහෙම නැත්නම් සමහර මාධ්‍ය නාලිකාවලින් මේ IMF එක ගැන එහෙම නැත්නම් මේ IMF එකත් ඒ වගේම ජපානය ගැන තමත්ම වැරදි වූ ප්‍රවෘත්ති මවමින් සිටිනවා මම දැක්කා. මේක පැහැදිලිව කියන්න ඕනේ IMF එක කොතනකවත් ලංකාවට මේ ණය දෙන්නේ නැහැ කියලා කොතනකවත් කියලා ගිහිල්ලා නැහැ. ඒක පට්ටපල් අමූලික බොරුවක්. ඔවුන් කියලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඩිෆෝල්ට් වෙලා නැත්නම් ස්ටාෆ් ලෙවල් එකේ. ඒ කියන්නේ ස්ටාෆ් එක වැඩ කරන මිනිසුන්ගේ මට්ටමින් ඒ ගන්නා වූ තීන්දුව හැටියට අරගෙන ඒවා ඉදිරියට ගෙන යන්නට පුළුවන් හැකියාව අතීතයේ තිබුණා. නමුත් මේ IMF සාකච්ඡාව දින 10කට පස්සේ ඒ කරන්න ඕන වෙනස්කම් රීස්ට්‍රක්චරින් නැවත ප්‍රතිව්‍යුහගත කරන්නේ කොහොමද ඒ සියලු දේවල් සාකච්ඡා කළා. ඔවුන් ලංකාවේ ණය ගෙවන්නේ කොහොමද කියන සහතිකය අපි ලබා දුන්නට පස්සේ තමයි ඔවුන් IMF එකට ගිහිල්ලා ඔවුන්ගේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඒ පත්‍රිකාව දාලා ඒක පාස් වෙන්නේ. ඉතින් මේක පිළිබඳව දේශපාලඥයෝ හොඳට දන්නවා. මේවා ගැන හර්ෂ ඩිසිල්ලා හොඳට දන්නවා. මේක ගැන ඉරාන් වික්‍රමරත්න හොඳට දන්නවා. මේක ගැන අනුර කුමාර දිසානායක හොඳට දන්නවා. කෙරෙන්නේ කොහොමද කියන එක දන්නවා. එතකොට වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගත්ත ලසාඩ් කියන ආයතනය, ක්ලිෆර්ඩ් ඇන්ඩ් චාන්ස් කියන ආයතනයත් මේ ණය කළමනාකාරීත්වය නිසා නැවත ගෙවන්නේ කොහොමද කියන එක සකස් කරන්න ලෝකයේ තියෙන ප්‍රසිද්ධ ආයතන දෙකක් ගත්තා. ඒ ආයතන දෙක කිව්වට පස්සේ තමයි IMF එකේ ඒ මුදල් ටික ලංකාවට එන ක්‍රමවේදය සකස් වෙන්නේ. කොතනකවත් දෙන්නේ නැහැ කිව්වේ නැහැ. වගේම ජපානය ගැන ජපානයේ තානාපතිතුමා කොහෙද ගිහිල්ලා ලංකාව මේ තත්ත්ව උඩ දෙන්නේ නැහැ, ණය දෙන්නේ නැහැ කියලා කිව්වයි කියලා ලොකු ප්‍රචාරයක් යනවා. මේ මම හිතනවා මේ ව්‍යසනය ගිනි තියන්න උත්සාහ කරන මිනිසුන්ගේ ගිනි තැබීම මේවා. මොකද ජපානයේ ටකහිරෝ කනෝ කියන මහත්මයා ඩිරෙක්ටර් ජෙනරල් එතුමා එළ දකුණු ආසියාව බාර ඩිරෙක්ටර් ජෙනරල් කියන්නේ ලොකු තනතුරක් ජපාන ඉදිරියට බලපුවම එතුමා ලබන 16 වෙනිදා ලංකාවට එනවා. ඒ නිසා මේවා හරි අභූත චෝදනා. ජපානයේ දෙන්නේ නැහැ කියපු එක IMF එක සාකච්ඡා බිඳ වැටුණයි කියන එක මේ මං හිතන්නේ මේ මෙච්චර මිනිසු ව්‍යසනයක් ඇතුලේ හිර වෙලා ඉන්නකොට ඒ ව්‍යසනයේ ගිනි තියලා තමන්ගේ දේශපාලනයත් අරගලයත් පාවා දෙන උත්සාහ කරනවා. අරගලය කියන්නේ එකක්. ව්‍යසනය එහෙම නැත්නම් ක්‍රයිසිස් එක කියන්නේ තව එකක්. අපි කියන්නේ අරගලය කරන්න. ඒත් ව්‍යසනය අවුලන්න එපා. ක්‍රයිසිස් එකට ගිනි තියන්න එපා. ඒ නිසා මේ වෙලාවේ ආදරණීය මගේ මිත්‍ර දේශපාලඥයන්ගෙන් අපි කවුරුත් බාරගත්ත නැති තැනකදී රනිල් වික්‍රමසිංහ මහත්තයා අරන් බාරගත්තට පස්සේ ඒකට බැරිකේඩ් උඩ නැගලා කෑ ගහලා තීරුමක් නැහැ. එතුමන්ට ඒ අරගලය කරන්න පුළුවන්. ඒක සම්පූර්ණ ඔවුන්ට තියෙන අයිතියක්. හැබැයි මීට වඩා ධනාත්මක සිතුවිලි තිබ්බනම් හොඳයි කියන එක මම මේ විපක්ෂයේ මහත්තුරුන්ට මතක් කරනවා. මොකද අපි තැන් වල ගිහිල්ලා රැස්වීම් තියලා කෑග ගහ තවත් ව්‍යසනය අවුලනවා නම් ඔවුන් තේරුම් ගන්න ඕන එක දෙයක්
තියෙනවා. ව්‍යසනයෙන් අවුල් වෙන්නේ මේ රට. අවුල් වෙලා බිමටම වැටෙන්නේ මේ රට. බිමටම වැටුණාට පස්සේ ඒගොල්ලන්ට අරගෙන මේක කරන්න වෙන්නේත් නැහැ කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ කියන එක හොඳට තේරුම් ගන්නට ඕනේ. මම පෞද්ගලිකව හෝ තීන්දුවක් ගත්තේ නැවතතාවක් කියනවා. ඒ බිමට වැටිච්ච රටේ ආයෙත් සමතලා වෙච්ච රටේ තනතුරක් අරගෙන වැඩක් වෙන්නේ නැහැ. ඒ රටේ යමක් කරන්න බැරි වෙන නිසා අර සමහර මිනිස්සුනවා කිව්ව ගමන් අයියෝ බෑ දොස්තර හොඳ හිත කාටුන් එක බලලා තියෙනවා නම් ඒකේ චව් චව්ව මතකද දන්නේ නැහැ කට්ටිය. චව් චව් කරන්නේම ආපු ගම අප්පෝ හරියන්නේ මේක හරියන්නේ මේක බෑ කියනවා. හරි ඒ වගේ චරිත දෙක තුනක් ලංකාවේ ඉන්නවා. චව් චව්ලා. ඒ චව් චව්ලා කවුද කියන එක කාට හරි තේරුම් ගන්න පුළුවන්. මොකද අවස්ථාවකදී අඬ ගහලා අවුරුදු 2කමාරක් ඇතුළත සර් ෆේල් කියලා සර්ගේ සාපේ කියලා ඇන්ටිජන් හොරකම් කියලා රටක්ක ඉන්න නායකයා වැට්ටුවට පස්සේ ඒ නායකයන්ට කෝල් කරලා අපේ හිටපු නායකයන්ට කෝල් කරලා මෙන්න මේක දෙන්න සූදානම් බාරගන්න කියද්දි බයිලා කියලා චව් චව් කෙනෙක් වෙන්න ඒකට මම කැමති නෑ. එහෙම ඉන්න බෑ. ඒ නිසා තමයි දේශපාලනයේ පසකලා ඕන අභියෝගයක් බාරගෙන රට යමක් කරන්න පුළුවන් කියන දෙයකට තමයි අපි උත්සාහ කරේ. IMF වාර්තාව එළියට ආපුවම බලන්න. ඒකේ තියෙන පළවෙනිම එක තමයි සංචාරක කර්මාන්තය අනිවාර්යයෙන් ලංකාවේ ගොඩනගත්තේ නැත්තම් මේ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න බෑ කියලා. ඉතින් අභියෝගයක් බාරගත්තේ. මිනිහෙක් වුණාම කොන්දක් තියෙන මිනිහෙක් හෝ ගැහණියෙක් වුණාම තියෙන්න ඕනේ කොන්දක් දේශපාලනයෙන් එහාට ගිය ව්‍යසනයක් විසඳන්න. මේකේ අරගලයට විරුද්ධව වචනයක් නෑ. අරගලේ තියෙන්න ඕනේ මේ රටේ. හැබැයි අරගලේ පාවා දෙන්න ඇවිල්ලා ඒකේ ව්‍යසනය අවුස්සන්න හදන මිනිස්සු තමයි අරගලේ පාවා දෙන්නේ. මොකද ඒකෙන් වෙන්නේ අරගලේ ඌමනා දිනන්නෙත් නෑ. රට දිනන්නෙත් නෑ. මිනිස්සු දිනන්නෙත් නෑ. අද ඒ නිසා මූලික වශයෙන්ම මම සතුටු වෙනවා. නලින්ද ජයතිස්ස මැතිතුමාලා එදා සියතේ වැඩසටහනකට ගිහිල්ලා තුමා ඒකෙදි කිව්වා අපි 22ට පාර්ලිමේන්තුවේදී සහාය දෙනවා කියලා. සුබවාදී ධනාත්මකයි. නලින්ද ජයතිස්ස මහත්මයා කියන එකේ ඇත්තක් තියෙනවා. හරියටම 100ක් එක මදි. මටත් මදි 22. උන්ට අඩුම ගානේ 20ට වඩා 22 හොඳයි. 21 වෙන්නේ නැහැ. මොකද කරන අඩුවක් තියෙන නිසා ඒක 22 හැටියටයි යන්නේ. ඒතකොට 22 ධනාත්මකයි. එතන තියෙනවා ආයෙත් 19ට යන පාර හදලා තියෙනවා. ඒ වගේම විධායක ජනාධිපති මේ ජනාධිපතින් පස්සේ අහෝසි වෙනවා කියලා තියෙනවා. tie දෙකම හොඳයි. හැබැයි ඉතින් අපේ අරගලේ කොටසක් තව තියෙනවා කරන්න ඕනේ. හැබැයි මේ රටේ මුලින්ම මිනිස්සු ඉල්ලුවේ හිටපු මුදල් ඇමති, හිටපු ජනාධිපති, අගමැති, ඒ වගේම මහ බැංකුව අධිපතිව අයින් කරන්න කියලා. 4න් 3ක් අයින් වෙලා. තව එකක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා. ඒවා එකින් එක කරනවා වෙනුවට අපි මේ ක්‍රයිසිස් එක ව්‍යසනය වවාගෙන කාලා ඒ ව්‍යසනය තුලින් තව රට බිල්ලට දෙනවා නම් ඒක අවුලක්. සමහර නැවතතාවක් කියන අපි 10 වෙනිදාගෙන තෙල් ගැන කිව්වා. අද මට ඇත්තට මෙහෙමත් හිතෙනවා. අපි ලොකු උත්සාහයක් කළා. දැන් ලංකාවේ පෙට්‍රෝල් තමයි නැත්තේ. මෙට්‍රික් ටොන් 50000ක් ගේන්න අපිත් ලොකු උත්සාහයක් කරා. ආයතන දුන්නා. ඒ ආයතන ඇවිල්ලා තියෙනවා. ලංකාවට තෙල් ගන්න සල්ලි කිහිපයකොත් ඉතුරු කරගෙන අපි ඉන්නවා. $1 මිලියන 135ක් විතර තියෙනවා. කියන්නේ නැව් 5ක් විතර ගේන්න ගන්න සල්ලිය ලංකාවේ ආණ්ඩුවට මේ වෙලාවේදී කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. සාධනීය වෙන්න. ඉස්සල්ලාම ලංකාවේ මොකද්ද තිබ්බ ප්‍රශ්නේ? ගෑස් ප්‍රශ්නේ. ගෑස් ප්‍රශ්නේ විසඳෙනවා. මේ සතියෙන් පස්සේ ගෑස් ප්‍රශ්නේ එන්නේ නැහැ කියන එක අගමැතිතුමා එළියට ඇවිල්ලා ස්ථවිර වශයෙන් කෙලින්ම මූණටම කියලා ගියා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක. තෙල් ප්‍රශ්නේ 10 වෙනිදාන් පස්සේ කොහොම හරි සකස් කරන්න කියලා අපි ඒ කටයුතු කළ දෙනවා. මම දන්න විදිහට 10 වෙනිදාත් 12 වෙනිදාත් 22 වෙනිදාත් ඩීසල් නැව් වෙනවා. පෙට්‍රෝල් වල පුංචි අඩුවක් තියෙනවා. 10 වෙනිදාට ඉස්සෙල්ලා මෙට්‍රික් ටොන් 50000ක් ගේන්න කෙනෙක්ට ඒගොල්ලන් අවෝඩ් එකක් දීලා තියෙනවා. තව කරුණු කීපයක් දෙන්න ඕනේ. ඒ ටික දුන්නට පස්සේ එයාට 120ක ඇඩ්වාන්ස් එකක් ගෙවුවම ඒගොල්ලන් දවස් 8කින් ලංකාවට පෙට්‍රෝල් ගෙන්න සූදානම්ෙන් ඉන්නවා. ඉතින් අපි ඒ ඉලක්කය හදලා තියෙනවා. ලංකාවේ දවසට මෙට්‍රික් ටොන් 2000යි ඕනේ පෙට්‍රෝල් මේ මොහොතේදී. ඒතර 2000 ගානේ බැලුවොත් එම අපිට දවස් 25කට ඒ නැවෙන් විතරක් තෙල් තියෙනවා පෙට්‍රෝල්. ඉතින් ඒ නිසා මේ සැලසුම් තියෙනවා කියලා දන්න මිනිස්සු තමයි බැරිකේඩ් වල නැගගෙන කුණු හරප කියාගෙන කෑ ගහගෙන රණ්ඩු කරන්නේ. අපි අරගලය කරමු. මම නැවතතාවක් කියන විපක්ෂයට තාවම ජනතා විමුක්ති පෙරමුණ කිව්වා මම දැක්ක මේ රටේ වගා සංග්‍රාමයක් ඇති කරමු කියලා. පුළුවන්. දැන් මම ඉඩම් ඇමති. ඉල්ලන්න ඉඩම්. දැන් ආණ්ඩුවෙන් වගා සංග්‍රාමයක් කරනකොට වැඩසටහනක් දීලා නැහෙනි. ඒ වැඩසටහන දෙන්නේ ඒගොල්ලන් ආණ්ඩුවකට ආපුවම. මොකද්ද කාටද මේ කරන බැරි වැඩේ මේ මිනිසුන් අවුස්සන්නේ? තව කෙනෙක් කියන 113ක් ගත්තට පස්සේ විතරයිලු ආණ්ඩුවක් කරන්නේ. මේක ඒක වෙන්න පුළුවන් දේශපාලන වශයෙන්. රටේ අර්බුදයක් තියෙනකොට, ක්‍රයිසිස් එකක් තියෙනකොට, ව්‍යසනයක් තියෙනකොට ඒක උඩින් ගිහිල්ලා දේශපාලනය කරනවා නම් කැතයි. මමත් කියන්නේ ඡන්දයකට යන්න ඕනේ. රට ස්ථාවර කරපු ගමන් මිනිසුන්ට කන්න බොන්න හම්බුන ගමන් මිනිසුන්ගේ ආරක්ෂාව ආපු ගමන් බේත් ටික ආපු ගමන් අපි ඡන්දයකට යන්න ඕනේ.
ඒ කටයුත්ත එක රනිල් වික්‍රමසිංහ මහත්තයා මුලදීම කිව්වා සති 3ක් පට්ට අමාරුවක් එයි කියලා. කිව්වා වගේම හරි නැද්ද? ඉතින් නොකියුවද මේ ප්‍රශ්නේ? එතකොට මේකට දේශපාලනේ මේක ගොඩ දාන්න ආපු උන්ට කුණුහරුපෙන් බයින් එකද හරි? ප්‍රශ්නයක් නැහැ. ඒ බැනුම් හායි කියලා එක දැනගත්තා. විවේචනය කරයි කියලා දැනගත්තා. මඩ ගහයි කියලා දැනගත්තා. දේශපාලනේ මේකේ නැති වෙයි කියලා දැනගත්තා. ඒත් අභියෝගය බාරගත්තා. ඒක තමයි වෙනස. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ දැන්වත් ඔය බොරු කතන්දර කියන්න එපා. මම කියනවා මගේ සමහර මිත්‍රයන්ට එක වචනයක් කොපි කළ හැක සම කළ නොහැක කියලා. කොපි කරන්න පුළුවන් අපි කරපු වැඩ. අරගලයට වුණත් ආණ්ඩු වට්ටන්න වුණත් කරපු දේවල් කරපු කට්ටිය දන්නවා අපි කොහොමද කරේ කියන එක. ඒවා කොච්චර හොඳට සංවිධානය කරාද කොච්චර හොඳට සාර්ථකව කරාද කියන එක ඒගොල්ලන්ගේ හදවත් දන්නවා ඇති. ඒවට කැප වුණේ කොහොමද? කාගෙන්වත් ගිහලා අඬ මුදල් එකතු කරාද? කොහොමද ඒවට බහැලා ශ්‍රමය කාලය සියලු දේ කැප කරලා හොඳ කණ්ඩායම් ගෙනල්ලා කරේ කියලා. නිසා මම කියනවා කොපි කරන්න ඕන තරම් හැබැයි සම කරන්න හරි අමාරු වෙයි කියලා. ඒ නිසා මේ වෙලාවේදී මම නැවත වතාවක් කියනවා ඔබතුමාලට රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් පොඩි දෙයක් ඉගෙන ගන්න. දැන් ගෝටා රනිල් ගෝ කියලානේ කියන්නේ. සමහර කට්ටියට ගෝටා ගෝ එකත් අමතකයි රනිල් ගෝ එක තමයි වැඩිය මතක් කරලා තියෙන අපේ පරණ කණ්ඩායමට. හැබැයි ඇයි ඒ බය තියෙන්නේ? දේශපාලන බය තියෙන්නේ. මේක දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි. මේක රට ගැන හිතන වෙලාවක්. ඔබේ ඡන්දදායකය ගැන ඒ පක්ෂේ කට්ටියත් හිතන්න ඕන වෙලාවක්. රටේ මිනිසුන්ට තෙල් ඕනේ. මේ තෙල් පෝලිං වල ඉන්නවා දකිද්දී අපිට සතුටක් නැහැනේ. කාටද දේශපාලන ක්‍රමයට එකෙන් සතුටක් ලබන්න පුළුවන්? එහෙම ලබන විපක්ෂයක් ඉන්නවා කියන එක පේන්න තියෙනවා. මොකද සහයෝගයක් දෙන්න වෙන්නේ මේ ලෝකේ වෙන රටක් මෙවැනි ප්‍රශ්නයකට මුහුණ දුන්නා නම් ඒ මිනිස්සු මේ රටේ ප්‍රශ්නේ විසඳන්න බලනවා ඉස්සෙල්ලාම කොන්දේසි විරහිතව ඊට පස්සේ ඡන්දයකට යනවා. ඒක තමයි කරන්න ඕනේ. එහෙම තැනක් අපි දකින්නේ නැහැ අපේ රට තුල. ඒ කරන එකට කරන්න දෙන්නේ නැතිකම විතරයි අපි දකින්නේ. නැවතවතාවක් මතක් කරලා දෙනවා රනිල් වික්‍රමසිංහගෙන් ඉගෙන ගන්න එක දෙයක්. දැක්කද එක දවසක තිබුණු අභියෝගය සහ මේකේ අමිහිරි අත්දැකීම් එන්න තියෙන දේවල් ගැන කියනවා මිසක් එක එක පක්ෂවල මිනිසුන්ට බැන්නේ නැහැ. එක එක නායකයන්ට බනින්න ගියේ නැහැ. බාරගත්තේ අභියෝගය කරලා දෙනවා කියන එක පෙන්වන්න තමයි තුමා උත්සාහ කරන්නේ. ඒ නිසා මම තාම නිර්පාක්ෂිකයි. තාම මම විශ්වාස කරන්නේ මගේ වත්තල ඔෆිස් එකේ සජ්ජබේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ මූණවත් ගලවලා නැහැ මම. පාරයින් තියෙන එක කටවුට් එකක මූණ ගලවලා නැහැ. මං එහෙම කළා නැහැ. ඒ නිසා එතුමා මාව එළෙව්වට ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා දේශපාලනයේ මිනිසුන්ව බය කරලා අල්ලගෙන ඉන්න එපා. දැන් සමහර මිනිසුන්ව මෙතනට සහයෝගය දෙන්න යවන්න බයයි. සහයෝගය දෙන්න ගියොත් එහෙම ඔබ වාස් කරනවා පක්ෂෙන් මන් නම් ඉතින් බය නැතුව ආස් කරන්න බැරන ඕන මගුලක් කරපන් කියලා මම එළියට ආවා. හැබැයි මතක තියාගන්න අනිත් මිනිසුන්ව තනතුරු වලට එහෙම නැත්නම් ඊළඟ ආණ්ඩුවේ මම වාට මේ තනතුරු දෙනවා මේ ආණ්ඩුවේ මේ තනතුරු දෙනවා කිය සීනි බෝල කව ඉන්න මාවරන් රවට්ට ගන්න බැරි වුණා. මොකද මට ඕනේ අපි අඬලා දන ගහලා වැඳලා විතරයි කිව්වේ නැත්තේ. ඇත්තටම මම වැඳලත් කිව්වා. ඇත්තටම වැඳලත් කිව්වා මේ වෙලාවේ මිනිස්සු වෙනුවෙන් තීරණයක් ගමු කියලා. මිනිස්සු වෙනුවෙන් තීරණයක් ගමු වාට දුන්න අවස්ථාව බාර ගන්න කියලා. ආසයි බයයි කියලා කිව්වේ මං ඒකයි. ඉතින් එතුමායකට කිව්වා ලැජ්ජයි බයයි කියලා. මම අපිට ඉස්සරහට බලන්න පුළුවන් ලැජ්ජාව කොච්චර තියෙයිද කියලා. හැබැයි මම තාමත් කියන්නේ මම ඔබතුමාගෙන් ආයාචනා කරන්නේ ඔබතුමාගේ පක්ෂේ හිටපු බොහොම කිට්ටු කෙනෙක් ඇයිද මේ වෙලාවේ රටට උදව් කරමු. අර කිව්ව බෙහෙත් ටිකේම ගෙනත් දෙමු. නැවක් එකක් භාගයක් කාලක් ගෙනත් දෙමු. ඒ කරන්න පුළුවන් දේවල් ටික කරමු. ඒ කරන්නේ ඔබතුමාගේ පාක්ෂිකයෝ වෙනුවෙන් කියන එක මතක් කරන නිසා මම එතුමාට දිගින් දිගටම එතුමාට කිසිම විදිහකින් වරදක් කියන්නේ නැහැ. එතුමා මේ රට බාරගන්න ඉන්න නායකයෙක්. නිසා එතුමා බාරගන්න ඉන්න නායකයෙක් මේ වෙලාවේ මිනිස්සු බලන් ඉන්නවා. එතුමාගේ හැසිරීම අරගලයේ පමණක් වවාගෙන කෑම නෙමෙයි. මේ රටේ දුක් විඳින මිනිසුන්ට එතුමා පොඩි දේවල් ටික කරනවා. රෑ නිදි මරාගෙන වැඩ කරනවා. ඔක්කොම දන්නවා. හැබැයි තව ලස්සනයි එතුමා දේශපාලනයේට එහා ගියපු චරිතයක් වෙනවා නම් ඊට වඩා ලස්සනයි කියන එක මම විශ්වාස කරනවා. මොකද මම දේශපාලනේ ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට හැමදාම ඡන්දෙ ඉල්ලෙල්ල ඉන්න ඕනි කියන අදහසක් මා තුළ නැහැ. නමුත් එතුමාට අනිවාර්යෙන් ඊගව නායකයා වීමේ උමනාව සහ එතුමාගේ දැක්මක් තියෙනවා නම් එතුමා මේ දෙයට උදව් කළ යුතුයි කියන එකයි මගේ අදහස. ඒ වගේම මම නැවතත් කියනවා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා සතියයක් දීලා සතියෙන් දොට්ට දැම්මට. එතකොට අලුතෙන් එන මිනිහා මේ වැඩේ අලුතෙන් පටන්ගෙන ආයෙත් මුල ඉඳන් කරගෙන එන්න ඕන. IMF එකේ සාකච්ඡාව වෙලා දැන් ගෑස් වලට ගෙවලා ගෑස් එන්න හදලා තෙල් ප්‍රශ්නේ 10 වෙනිදෙන් පස්සේ යම්තාක් සාධාරණ දුරකට විසඳන්න උත්සාහ කරලා මේ රට නැවතවතාවක් අරින්න සාමාන්‍ය විදියට සංචාරකයන්ට විදේශිකයන්ට එන්න විදියට හදලා තියෙනකොට ඒක වැරදිද කියන එක විතරයි අහන්න තියෙන්නේ. ඉතින් සතිය 6න් ඕක අපි කියමු සයිත් මහත්තයා ගත්ත කියලා. අනුර කුමාර දිසානායක මහත්තයා ගත්ත කියමු. එහෙම නැත්නම් කියනවනේ තව කවුරු හරි වෙනම සර්වපාක්ෂික වෙලා ඩලස් වගේ කෙනෙක් ගත්තා කියමු. උතුමලා හිතනවද ඇත්තට මේ වැඩේ වෙයි කියලා? හිතන්න හදවතින්
අවුලෙන් හිතන්න එපා මේ වෙලාවේ තියෙන ව්‍යසනයත් එක්ක හිතලා ඒකට අරගල කරන්න යන්න එපා. ව්‍යසනය වෙන දෙයක්. ඒක ගිනි තියන්න අරකයි. ඒ ව්‍යසනයේ ගිනි තිබ්බම වෙන රට තව වැටෙනවා. අද අපි වෙලලා දාලා ආයෙත් කොහේ හරි ගාලා ගිනි තියලා ඔක්කොම කරලා තිබ්බට පස්සේ රට්ට මේ තියෙන ටිකවත් දෙයිද? මිනිස්සු ඇතුළේ මේක නෙමෙයිද මාධ්‍යයෙන් වුණත් ඇත්ත කියවන්න ඕනේ. මම මාධ්‍යයෙන් ආයාචනාවක් කරනවා. ව්‍යසනයයි අරගලයයි වෙන වෙනම තේරුම් ගන්න. ව්‍යසනය අවුස්සන්න එපා. ව්‍යසනේ නිවන්න උත්සාහ කරන්න. මිනිසුන්ගේ දුකට උත්සාහයක් කරලා දෙන්න. මම දැක සමහර නිවුස් එකේ මම කිව්වේ සමහර ලොකු ආයතන වල ගහනවා. ඒකේ හෙඩ්ලයින් එකේ තියෙන එකක් කියවන් යනකොට තියෙන තව එකක්. හැබැයි Google එකේ පිටරටක මිනිහෙක් මෙහෙට එවන්න සල්ලි හරි කවුරු හරි බැලුවොත් එහෙම ඒකේ තියෙන කතාවත් එක කවුරුත් ලංකාව ගැන පැහැදීමකින් බලන්නේ නැහැ. ඒ නිසා මම හැමදාම මාධ්‍ය ගැන ඕක කිව්වා. තමන්ගේ හෙඩ්ලයින් එකේ ටැග් එක දාන විදියෙන් තමයි ගොඩක් නිවුස් හැදෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා ජපානයේ කිව්ව කතාවත් IMF එකේ කිව්ව කතාවල මම උත්තර දුන්නා. ඒක පැහැදිලිව බලන්න පුළුවන් 16 වෙනිදා තුමා එන්නේ නැති වෙයිද? IMF එකේ මම කිව්ව කතාව කොහේ හරි තැනක බොරුවක්ද? IMF වාර්තාවේ කොතනකවත් කියලා දිනවද දෝ කරන්නේ නැහැ කියලා දැන් ඊයේ SMS alert වල අද දෙරනේ Daily Mirror එකේ සිරසේ ඔක්කොම ගැහුවේ මට මතක විදිහට IMF එක සාර්ථකව සාකච්ඡා නියම කළා මේ රටෙන් ගියා කියලා. එහෙම ඒගොල්ලන් දීපු නිවුස් එක වෙනස් කරපු විදිය කොහොමද? ඒ නිසා ඒ තැනට අපි වැටෙන්න හොඳ නෑ කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරලා කියනවා. ඒ නිසා අපි නෙගටිව් නොවමු. ඍණාත්මක නෙවමු. ධනාත්මක සිතුවිලි ගේන්න. ඒ ධනාත්මක සිතුවිලි තව මාස 3-4කට ගේන්නේ. ඒ ඇති. ඊට පස්සේ ඡන්දයකට යන් අරගලය කරමු. පාර්ලිමේන්තුවේ කරන්න ඕනේවා දෙන්න ඕනේ අදහස් දෙමු. හැබැයි එක තැනකට එමු රට මේ ප්‍රශ්نين විසඳමු කියන එක. නිසා විපක්ෂ කියන ආදරණීය විපක්ෂයට මම ඉල්ලන්නේ අපි මේ වෙලාවේ මේ තියෙන ව්‍යසනය තේරුම් ගමු. ඒ ව්‍යසනය තේරුම් නොගත්තොත් ඔබලාගේ දේශපාලනයක් ඒ ව්‍යසනයට යට වෙලා ගිනි ගන්නවා කියන එක මතක තියාගන්න. අරගලය කරමු. ව්‍යසනය වෙනම නිවන්න උත්සාහ කරමු. අරගලය කරමු. ඔබතුමාලා ගෙනාපු අරගලය 21 අරගලය විධායක ජනාධිපති ක්‍රමයේ අරගලය පාර්ලිමේන්තුව වෙනස් වෙන්න ඕන කියන අරගලය මේ සියලු දේවල් කරමු. අලුත් දීර්ඝ අපි ඒව හිතමු. හැබැයි ඔබතුමාලා මේ අවස්ථාවේ රටේ මේ තියෙන ප්‍රශ්නෙට විසඳුම දීලා තියෙන වෙලාවකදී විසඳුමත් එක්කම සති 6යි තාම. සති 6යි. එක්කෙනෙක් කියනවා 113ක් දෙන්න 113 දුන්නාම අවුරුදු 5න් ඉවර කරන්නම් කියලා. තව එක්කෙනෙක් කියනවා මෙහෙම අපි ඉන්න 3 දෙනාට දෙන්න අපි 3 දෙනා මාස 6න් ඉවර කරනවා කියලා. හැබැයි මට තාම කියන්න පුළුවන් සමහර දේශපාලඥයෝ මේ ව්‍යසනය ඇතුලේ සෙල්ලම් කරනවා ඒගොල්ලන් දේශපාලනය කරනවා. සමහර රජයේ නිලධාරි මේ ව්‍යසනය ඇතුලේ දේශපාලනය සහ සෙල්ලම කරනවා. ඒ ආයතනය මොකක්ද කියලා මම කියන්න යන්නේ නැහැ. ඒත් අද මේ අර්බුදයේ විශාලම අර්බුදයක හේතුවක් තමයි අවශ්‍ය වෙලාවට තෙල් ටික ගෙන්න ගන්න බෑ. සල්ලි තිබිලත් තෙල් ගේන්න බෑ. සල්ලි තිබිලත් තෙල් ගේන්න බැරි හරි වෙලාවට ඒවා කරන්න දෙන්නේ නැති කණ්ඩායමක් මේ රට තුල ඉන්නවා. නිසා මම ආයාචනා කරනවා වැඳලා කියනවා මේ කරන්නේ ඔබේ රටේ ඔබේ මිනිසුන්ව වට්ටන එකයි. එහෙම කරන්න එපා. නීති තියෙනවා ඔබතුමාලට රෙගුලාසි තියෙනවා. හැබැයි මේ ව්‍යසනයක් වෙලාවේදී ඉක්මන්ව කටයුතු කරේ නැත්නම් ඒක ඔබතුමාලගේ දේශපාලනය වටන්න කරන දේවල් ඒව ගැන අපි කනගාටු වෙනවා. ඒ නිසා මම දන්නවා ලංකාවේ මිනිස්සු දන්නවා මේවා ඇතුලේ තියෙන ගේම් මොනවාද කියන එක. ඒ ගේම් වලට විරුද්ධවත් මේ රටේ අනිවාර්යෙන් සිස්ටම් චේන්ජ් එක විය යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. ක්‍රමවේදයන් වෙනස් වෙන්න ඕනේ. දේශපාලනඥයන්ට තමයි ඔක්කොම ඇගිලි දික් කරන්නේ. දේශපාලනට එහා ගියපු වෙන ඩීල් ගොඩක් තියෙනවා මේ රටේ. ඒ නිසා අපි විශ්වාස කරන්න ඕනේ මේ දේශපාලන ඩීල් එහෙම නැත්නම් පක්ෂවල ඩීල් එහෙම නැත්නම් නොයෙකුත් කණ්ඩායම් වල මතය දිනන්න හදන ඩීල් ඒවත් නවත්ත ගන්න ඕනේ කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරන නිසා අරගලය ඇතුළේද ව්‍යසනය ඇතුළේද රජයේ ආයතන ඇතුළේද දේශපාලන පක්ෂ ඇතුළේද මේ ඩීල් ටික තියාගන්න එපා කියන ඉල්ලීම කරනවා ව්‍යසනයක් නිසා. ව්‍යසනයේ නිවන්න සියලු දෙනා උත්සාහ කරන්න කියන ආයාචනා කරමින් සංචාරකමද ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශත් එකතු වෙලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනත් එකතු වෙලා ඒ වගේම අපේ සංචාරක අමාත්‍යාංශත් එකතු වෙලා අපි ෂේන් වෝන් කියන ඕස්ට්‍රේලියාවේ දක්ෂ ක්‍රීඩකයාගේ සහෝදරයව ඊයේ රාත්‍රී 12 මාරට ලංකාවට ගෙනාවා. එයාත් එයාගේ භාර්යාවත් දෙන්නම දැන් ගාල්ලේ ඉන්නේ. හෙට දවසේදී ඔහුව සමරලා ලංකාවට ඕස්ට්‍රේලියා කණ්ඩායම ආපු එක සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශත් සංචාරක අමාත්‍යාංශත් එකතු වෙලා ඔහුටත් ලංකාවේ පුරවැසියෝ සියලු දෙනාගෙන් ඕස්ට්‍රේලියාවටත් ඒ වගේම ෂේන් වෝන් කියන ක්‍රීඩකයාට මොකද අපි දන්නවා සුනාමි ඇති වෙච්ච වෙලාවේ ඔහු ලොකු දේවල් ටිකක් ඒ පළාතේ කරා. අපි ඔවුන්ව ගෙන්නලා
ඔවුන්ගේ පවුලට ශ්‍රී ලංකාවේ ජනතාවගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංචාරක අමාත්‍යංශයේ ක්‍රීඩා අමාත්‍යංශ සියලු දෙනාම එකතු වෙලා ඔවුන්ට පොඩි චාම් උත්සවයක් සංවිධානය කරලා තියෙනවා. ඒක හෝටලයක ඉන්න හෝටලයේම ඔවුන්ට මේ පුංචි සීවටනයක් ලබා දෙන්නටත් ඒ වගේම ලංකාවේ සියලු දෙනාම එකතු වෙලා ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ආයතනයට මේ වගේ මොහොතක අපිත් එක්ක එලා ක්‍රීඩා කරලා අපේ ජනතාව සතුටු කරන එකටත් ස්තුති කරන්න අපි කටයුත්තක් කරලා තියෙන බවත් කියමින් මම නවතිනවා. බොහොම ස්තුතියි. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ada ulama sekarang yang sangat karman di sini ini ප්‍රශ්න ඉස්මගෙන සඳහා පොදුවේ ප්‍රතික්‍රියා තියෙනවා කියලා නමුත් අපි දැක්කා පහුගිය දිනවල සංචාරකී දිවාහන වල ගහනවල අපහසුතාවයකට පත් වෙන එක අපේ රටට හොඳ නැහැ. මේ තත්ත්වය තුළ දැන් ඉදිරියට ඒ තත්ත්වෙ මැකිලද කොහොමයි කියවන්නේ? නේද ඒක තමයි අපි සංචාරක දැන් මේ වෙලාවේ ගහන්නේ අත්‍යවශ්‍ය සේවා වලට පමණයිනේ. ඒ නිසා අත්‍යවශ්‍ය සේවාවකට සංචාරක අමාත්‍යාංශය මේ කටයුත්ත කරේ. ඒ වගේම අපි උත්සාහ කරනවා කන්ටේනර් වලින් තෙල් ගහන්න පුළුවන් ඕන තැනකට ගිහිල්ලා තෙල් ගහන්න පුළුවන් වාහන 10ක් සංචාරක අමාත්‍යාංශයට ගන්න. ඒක අශෝක් ලෝයලන් වගේ ආයතන වල තියෙනවා, ලංකාවෙම තියෙනවා. හදපු බවුසර් වගේ ඒවා අර ටැංකියට දැම්මට පස්සේ ලංකාවේ ස්ථාන 10ක අපි කියමු සීගිරිය දඹුල්ල පැත්තේ දඹුල්ලේ එකක් තියෙනවා. අනුරාධපුර පොළොන්නරුව පැත්තට එකක් වෙන තැනක තියෙනවා. ඒ වගේම නුවරඑළිය පැත්තට එකක් තියෙනවා. ඒ වගේ එක පම්ප් කරලා ෆුවල් කරන්න පුළුවන් විදිහට ගාල්ලේ දකුණු පැත්තේ එකක් තියෙනවා. ඒ වගේම ඒ විදිහට වැඩසටහනක් අපේ ලේකම්තුමත් කණ්ඩායම කරගෙන යනවා. ඒක දීර්ඝ කාලිනික. තව ටික කාලෙකින් වගේම අපිට khනිජ තෙල් ඇමතුමා සංචාරක අමාත්‍යාංශයට පෙට්‍රෝල් ෂෙඩ් 10කට ලයිසන් එකක් දීලා තියෙනවා. ඒ සංචාරක අමාත්‍යාංශයේ ආයතනයට මේ අපිට දීපුවා නෙමෙයි. රටට දීපුවා, රටේ ආණ්ඩුවට දීපුවා. ඒක ඉදිරියේදී මේ වගේ ප්‍රශ්නයක් ආව වෙලාවට අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියන එකට ඒක දීර්ඝ කාලිනව ප්ලෑන් එකක් තියෙනවා. කෙටි කාලිනව තමයි අපි තෙල් CTB එකනොත් හමුදාවේ ස්ථානවලිනොත් ඒගොල්ලන්ට ඒ ඉන්න තැන් වලින් තෙල් ලබා දෙන්න කටයුතු කරන්න වැඩ පිළිවෙලක් අරන් තියෙනවා. ඒ වගේම සමහර තැන් වල මිනිස්සු සහයෝගය දීලා තිබ්බා පෝලිං වල ඉන්න සංචාරකයන්ගේ වාහන වලට. හැබැයි ඒක නොවෙන්න තමයි මේ දවස් ටික හැදුවෙත්. මම ලොකු විශ්වාසකින් පසු වෙනවා 10 වෙනිදාන් පස්සේ මේ ප්‍රශ්න 50% 60කින් මගේ ටාගට් එක 75කින් මේක ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. අඩුම ගානේ 50%කින් 60කින් හරි මේ ප්‍රශ්නේ අඩු කරගන්න පුළුවන් වුණොත් අපි යම්කිසි ස්ථාවරත්වයක් ලැබෙනවා රටක් ඇටියට කියන එක මම ඇස්සේ මතක් කරනවා. සංචාරකයන් කර්මන් දෙදින දේදුව ගොඩක් අය කියන්නේ දැන් කිස්සමහාරාම බතුල් බණ්ඩාර නුවරඑළිය ඒ පැත්තවල හම්බන්තොට සයිඩ් එකේ හාට් ටිකක් අමාරුයි කියලා. ඒක ගහගන්න තැනක් නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම අනිත් පැත්තේ පොළොන්නරුව. ඔව් දැන් ඒක තමයි මම කිව්වේ. ඉතින් අපි ඒවට දැන් දාලා තියෙනවා පෙට්‍රෝල් ගන්නවා නම් ඒගොල්ලන් කොයින්ද ගන්න පුළුවන් ස්ථාන කියලා. ඩීසල් දෙනවා නම් කොතනින්ද දෙන්නේ කියන එක. ඉතින් ඒගොල්ලන්ගේ සංචාරක අයිටනරියක් තියෙනවානේ. දැන් ටුවර් එක දවස් 10ක් නම් කොයිද යන්නේ කියලා මෙතනට ආපුවම මෙතන අපි වෙනම කාර්යාලයක් ස්ථාපිත කරලා ඉතින් සමහර මිනිස්සු ඒකටත් අඩුපාඩු කියනවා, ෆෝන් එක ගන්නෙ නෑ කියනවා. දැන් මම ගිහිල්ලා ඔබතුමාලට ඕනනම් දැන් මං කියන්නේ බොරු කියලා හිතනවා නම් යන් එතනට මේකෙන් පස්සේ මම ඔබතුමාලා අරන් යන්නම් මේ ධම්මිකට පුළුවන් අරන් යන්න ගිහිල්ලා එතන බලන්න මොකද්ද කරන්න කියලා. එතන ඉතින් කෝල් එන ප්‍රමාණය 6 දෙනෙක් නම් කෝල් ගන්නේ. සමහරට ඉතින් ඒ 6ෙම කෝල් තිබුණා නම් මිනිස්සුගේ ලොකු ඉල්ලුමක් මේ ප්‍රශ්නේ තියෙනවා. අනිත් සමහර කට්ටිය දන්නේ කොහොමද මේ වැඩේ වෙන්නේ කියන එක. ඒ වගේම සමහර තැන්වල ජෙනරේටර් වල ඩීසල් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ සියලු දේ එකපාරට විසඳන්න අමාරුයි. හැබැයි අපි අද මේ දෙවනි දවස අපි හැම දෙයකම උත්සාහ කරමු බලන්න. මොකද අපේ තියෙන තෙල් සංචිත දැන්ට තියෙන්නේ 10 වෙනිදා වෙනකම්. 10-12 වෙනකන් තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ තෙල් ටික එන්න ඕනේ. මේක අපි කරපු වරදක් නෙමෙයි. මේක මේ රට තුළ කාලාන්තරයක් තිස්සේ නිර්මාණය වෙච්ච අර්බුදයක් උච්චතම වෙච්ච තැනකදී මෙන්න වැටෙන්න තියෙනකොට අපි ඒක බාරගත්තේ. ගෑස් නැතුව තිබ්බේ මේ රටේ ගෑස් පොලියුම් තමයි ඉස්සරහම තිබ්බේ. දැන් මේ පොලියුම් ඉවර කරනවා කියලා අපි දුන්නනේ වචනයක්. මෙට්‍රික් ටොන් ලක්ෂයක් අරන් තියනවා කියලා. තොරේ එතන ප්‍රශ්නයක් නැහැ. ඒකට ගෙවලා තියෙනවා. ඒක සහතික කරලා තියෙනවා. ඒකේ සභාපතිතුමා අලුත් සභාපතිතුමා ලිට්ටෝ එක ඉතාමත්ම හොඳින් ඒක කටයුතු කරනවා. ඒ නිසා අපිට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ලාෆ් ගෑස් එකත් මේ මොහොත වෙනකොටත් ඒගොල්ලොත් කියලා තියෙනවා 13.45 කියන අංකයට දැනුම් දෙන්න කියලා. ඒගොල්ලන්ටත් බෙදා හරීම පුළුල් විදියට ඒගොල්ලන් වෙන වැඩ පිළිලක් කරනවා කියලා. ඉතින් ඒ කවදාවත් ලංකාවේ හොඳ කියන්නේ නරකමනේ කියන්නේ. අඩුපාඩුමයි කියන්නේ. ඉතින් මම දකින්නවා දිගින් හරහාට Facebook වල සෝෂල් මීඩියා වල එම ගහනවා. හැබැයි ඉතින් මේකට ප්‍රශ්නයක් වෙලා හිතාගෙන අපි මේක බාරගත්තා නම් අපිට මේක කරන්න බෑ. මම ඇත්තටම කරන්නේ මම මගේ Facebook එකත් බලන්නේ නැහැ. ඉතින් මට කොමෙන්ට් දැම්මට වැඩක් නැහැ. මම ඒව අදාළ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ රබර් වෙලා වැඩේ කරගෙන යන්න ඕනේ. දැන් මුකුත් ඇහෙන්නේ නැහැ වගේ. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා 2014 තෝකම කරා.
රනිල් වික්‍රමසිංහ මහත්තයා 2014 කවුරුත් ඔකට හොඳ කිව්වේ නැතුණාට එතුමාගේ අර කතා කිරීමේ ශෛලියේ සිංහලවල මිනිසුත් එක්ක අතපත නොගෑම බබාලා උස්ස නොගැනීම වඩා ගන්න නැතිකම උම්මනු දීම ඒ තුල එතුමා ඊටම අප්‍රසිද්ධ නායකයෙක් බවට පත් වුණා. හැබැයි අපි කල්පනා කරලා බැලුවොත් එතුමාගේ මුදල් සම්බන්ධයෙන් එතුමා කරපු වැඩ කටයුතු නැත්නම් ආර්ථිකයක් සම්බන්ධයෙන් කරපු වැඩසටහන ව්‍යවස්ථානුකූලව කරපු වැඩසටහන ලංකාවේ දිනුම් 2015 අරගෙන 2018 වෙද්දී අපි අතිරික්තයකට එනවා. ඊට පස්සේ 2019 පස්සේ මිනිසුන්ට ඕන ඉන්න හිටින රටක් ඕනේ කිය. ඒගොල්ලන් ඉල්ලගෙන ගෑවා. හරි. ඊට පස්සේ ඒකටත් බැනුම් ගන්න අපි. ඒකටත් බැනුම් ගන්න අපි. ඒ නිසා මම මේ වෙලාවේදී කියනවා ඒගොල්ලන් දේශපාලනයේ වශයෙන් ඒ වෙච්ච අඩුපාඩුව රනිල් වික්‍රමසිංහ මහත්තයාට බයින්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා දැනුත් ගත්තේ බිමටම වැටිච්ච එකක්. ඒ වැටිච්ච එකේ එතුමා මුකුත් කාටවත් බැන්නේ නැහැ. කාටවත් ඇඟිල්ල දික් කළා කිව්වේ නැහැ උඹ නිසා අපි නම් එහෙමරි කියනවා. උඹ නිසා වුණා කියලා අභියෝගය ගත්තා. පුළුවන් දේ කරන්න හදනවා රටේ මිනිස්සු ඒත් ගහනවා. ඒ දේ කරන්න එපා. මොකද මම රනිල් වික්‍රමසිංහට කඩේ යන මිනිහෙක් නෙමෙයි. හැබැයි මම හිතනවා මේ වෙලාවේ අපි ඒ ගහලා වට්ටන එකෙන් වෙන්නේ අපිම වැටෙන එක. මොකද වෙන මිනිහෙක් නෑ මේ රටේ මේක අරන් කරන්නේ. හැබැයි අගලන්තුමාගේ ඔබතුමා හැම කිව්වට දැන් සමහර දේශපාලකයෝ කියනවානේ මේ දැන් එයා ආවේ අරක නෑ මේක නෑ කියන්නේ ඊළඟට සති තුනක් ඉවසන්න ඉතින් ඒ සති තුනට දැන් ආයෙත් සති තුනක් කරන් තීරණාත්මකයි කියනවා කියලා චෝදනා කරනවා. එතුමා හරියට කිව්ව බැලුවා නම් පළවෙනි මාස 3 මාරුයි කියලා කිව්වා. මාස 3 කියන්නේ සති කීය 12. දැන් සති 6යි ගිහිල්ලා තියෙන්නේ. එතුමා කො මේ අවුරුද්ද අමාරු නෙමෙයි. ඊටද එතුමා බයෙන්ම ඉන්නේ වෙන මොකටවත් නෙමෙයි ආහාර හිඟයක් එයි කියලා. ඒ ආහාර හිඟෙට එතුමා ඔක්කොම සැලසුම් කරලා තියෙන්නේ. ආහාර සුරක්ෂිතතාව වැඩසටහනක් කරලා ඒ සියලු දේවල් කරලා තියෙන්නේ. මේ රටේ මිනිස්සු මං හිතන්නේ නැහැ තාම තේරුම් ගන්න දිනවා කියලා මේ ප්‍රශ්නේ තියෙන බැරෑරුම්කම්. එයා ඕනේ නැහැ. ඒ බැරෑරුම්කම් දන්න නිසා තමයි අර දේශපාලඥයෝ ආසයි බයයි උනේ. ගණ්ඩ කැමති කරන්න බෑ. බැරෑරුම් කියලා එයා දන්නවා. හැබැයි එයා අභියෝගය ගන්න බය වුණා. හරි. ඒක තේරුම් ගන්න මම සයි ප්‍රේමස් මන්ත්‍ර කිසි දෙයකින් වැරදි කියන්නේ නැහැ. හැබැයි එතුමා ඒ වෙලාවේ බය වුණා. ඒකට හේතුව ඇවිල්ලා ඒ අත්දැකීම වෙන්න පුළුවන් යම් කිසි දෙයක් වෙන්න පුළුවන්. එයා බය වුණා. වෙන කවුද ඉන්නේ කියන්නේ ගන්න අරගෙන කරන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා වෙලවල දැම්මනා. මහා ඔක්කොම ඒ සෙට් එක මෙලවල දැම්මනා. ඒ බය වුණා කියන්නේ සමහරවිට අරන් කරගන්න බැරුව අසාර්ථක කියන බයද? නෑ ඉතින් බය වුණා කියන්නේ ඉතින් එහෙම වෙලා ඊට ඡන්දයකට ගියොත් මිනිස්සු කියනවනේ උඹටත් බෑ කියලා. ඒ නිසා ඒක පාටම ඉඳලා ඡන්දෙත් යන්න හිතන්නේ. ඉතින් දැන් මටත් වෙන වාසිය මොකද්ද? ඒ ඡන්ද ඉල්ලන එකනේ. ඒ ඡන්දේ ගියා නම් මම ඊට පස්සේ මේ නිකන් මිනිසුන්ගෙන් බැනුම් අහන නැමැති කෙනෙක් මේ පාවා දුන්නේ නැමැති කෙනෙක් බවටපත් වෙන මම කිසිම දෙයක් පාවා දුන්නේ නැහැ. මම මිනිසුන්ගේ පැත්තට ගත්තා. ඉතින් ඒක නොතේරෙන්න මිනිස්සු දේශපාලන වශයෙන් මේවා කියනවා. ගණන් ගන්න එපා මේ ප්‍රශ්නේ හොඳට. එමතුවා දැන් මේ වෙලාවේ ඉන්න සංචාරකයන්ට මොනවාරි විශේෂ වරප්‍රසාද තියෙනවද ඒ සම්බන්ධව මොකද්ද අරගෙන විශේෂයෙන් වරප්‍රසාදයක් කියන්නේ එහෙම මුදල් මේ වරප්‍රසාදයක් නෑ. නමුත් උන්ට තියෙන එකම වරප්‍රසාදය තමයි උන්ට ගමනක් මග හිටින්න නැති වෙන්නේ යන්න අපි ඕන සැලසුම නිර්මාණය කරන එක. මොකද මෙතෙක් කල සංචාරක සේවාව අත්‍යවශ්‍ය සේවාවක් වුණේ නෑ මේ රටේ. නමුත් ස්ථිරවන්තරුනේ කැබිනට් එකේ අපි ඔක් කතා කරලා කොහමද සංචාරක සේවයත් ඒක ඇතුළට ගත්තා. ඇත්තටම මේ වෙලාවේ ආහාර පාන යන එක ඇත්තටම සුපර් මාකට් වලට යවන්න ඕන ලොරි ටික. ඒ කියන්නේ සමහර දැන් ඔක්කොම සුපර් මාකට් වල ඉන්න ගන්නේ කඩවල වලට අරින්න ඕන ලොරි ටික. ඒ ඔක්කොම පෞද්ගලිකයන් සේවා ඒවා අත්‍යවශ්‍ය සේවාවක් හැටියට සඳහන් කරා සෞඛ්‍ය සේවය. ඒ වගේම ගමනාගමන එක. දැන් තාම අපි දැක්කා මේකේ මම කිව්වේ මේ හැමදේම පටන් ගත්ත ගමන් හරියන්නේ මම දැක්කා ගොඩක් පෞද්ගලික බස් පෝලිං වල ඉන්නවා. ඒගොල්ලන්ටත් දීලා තියෙනවා මේ CTB එකෙන් ගහන්න කියලා මොකක් හරි ඒ වල අඩුපාඩුවක් තියෙනවා. මොකද දැන් CTB එකේ තියෙන තෙල් ප්‍රමාණය මදිනේ. එතකොට මේ පෙට්‍රෝලියම් ආයතනයේ ඒවට තෙල් අරින්න ඕනේ. ඒ වැඩසටහන පටන් ගත්තේ ඊයේ රාත්‍රියේ ඉඳන්. ඊයේ දවසේ මම දැක්කා බස් සාමාන්‍යයෙන් IOC ෂෙඩ් වල තිබුණා. ඒ තදබදයක් තියෙන එක කොහොම හරි වළක්වන්න තමයි 10 වෙනිදාන් පස්සේ උත්සාහ කරන්නේ. මම හිතනවා ඒක අපි සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. අර පෙට්‍රෝල් වල ඒකේ අඩුපාඩුවක් තියෙන පොඩි ප්‍රමාදයක්. හැබැයි කොහොම හරි පෙට්‍රෝල් ප්‍රශ්නේ විසඳ ගන්නොත් මම හිතනවා 10න් පස්සේ ඇත්තටම රටේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්න විදියක් නැහැ කියන විශ්වාසය මට තියෙනවා. මොකද 10 එනවා නැවක් 12 එනවා නැවක්. ඒ වගේම අපිට 3 වෙනිදායි 5 වෙනිදායි ෆර්නස් ඔයිල් එකකුයි ක්‍රූඩ් ඔයිල් නැවකුයි එනවා. ඒ වලින් තොර තෙල් පිරිපාදුව 7 වෙනිදාන් පටන් ගන්නවා. 7 වෙනිදාන් පටන් ගත්තාම 8 වෙනිදා ඉඳන් මෙට්‍රික් ටොන් 2000ක් 2500ක් එළියට එනවා. ඒ කියන්නේ ඩීසල් ඉල්ලුමෙන් භාගයක් එනවා. ඒ වගේම අර නැව ආපුවට පස්සේ අතිරික්ත ඩීසල් වල එනවා. ඒ නිසා පෙට්‍රෝල් එක තමයි විසඳ ගන්න තියෙන්නේ. ඒකත් විසඳමින් පවතිනවා. මම විශ්වාස කරනවා උඩ ඉන්න දෙයියෝ අපිට මේක ලබා දෙයි කියලා බය වෙන්න එපා. එතකොට රුසියාව වගේ රටවලින් අපිට විශාල ප්‍රමාණයක් සංචාරක ව්‍යය යුරෝපා රටවල
ඒකට රුසියාවට දැන් අර ප්‍රශ්නයක් වෙලා පොඩ්ඩක් යම්තා කඩුවක් කියලා මොනවා හරි ඔබතුමා අපි සාකච්ඡා දිගින් දිගටම සාකච්ඡා කරනවා රුසියාව කියන්නේ අපිට මේ මොහොතේ ඇත්තසම හොඳම උදාහරණය තමයි මාලදිවයින වගේ ගන්න තිබ්බේ මාලදිවයිනේ විශාල මුළු මාලදිවයිනම ගණන් 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා කාමරයක ගාන මොකද ඒ රුසියානු සංචාරකයෝ එහෙ ඉන්න නිසා ඒගොල්ලන් නියම වැඩක් කරලා තියෙනවා ඒගොල්ලන්ගෙන් රූබල් ගන්න ඒගොල්ලන්ගේ රටේ සල්ලි අරගෙන ඊට පස්සේ අනිත් පැත්තෙන් ඒගොල්ලන් ඒකට අවශ්‍ය තෙල් වලට ඒගොල්ලන්ගේ අවශ්‍ය ගෑස් වලට ඒකේ රූබල් ටිකම ගෙවනවා. ඉතින් මට තේරෙන්නේ නැහැ අපේ ලංකාවේ ඉන්න සමහර නිලධාරී ඇයි මෙච්චර මේවා හිර කරන්නේ කියලා. ඒ විදිහට කරන්න පුළුවන් රුසියාවත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ලෝකෙන් කොහෙන්දකින්වත් අපිට එහෙම ලොකු විශාල බාධාවක් ඇවිත් නැහැ. හැබැයි විශ්වාස කරනවා මේ ඒකත් ප්‍රශ්නේ විසඳ ගන්න අගමැතිතුමාගේ මට්ටමින් මම හිතනවා කැබිනට් එකේ තවත් ඉහළ නිලධාරීගේ මට්ටමේ මේ සාකච්ඡා වෙනවා විශේෂයෙන්ම මා බැංකුව අධිපතිතුමත් එක්ක ඒ සාකච්ඡා විය යුතුයි මොකද ඒගොල්ලන්ගේ තියෙන මොකක් හරි වෙන සිස්ටම් එකක් MRIද මොකද්ද කියලා කාඩ් එකක් තියෙනවා මොකද ඒගොල්ලන්ට මාස්ටර් කාඩ් වීසා පාවිච්චි කරන්න බැරි නිසා ඉතින් ඒකට අපි ක්‍රමවේදයක් හදුවා නම් මේක ප්‍රශ්නේ තවත් ඉක්මනට විසඳ ගන්න පුළුවන් හැබැයි නෛතික ප්‍රශ්න තියෙනවා රටකදී සමහර රටවල් වගේ නෙමෙයි ලංකාව අත්සන් කරපු ගනුදෙනු තියෙනවා ට්‍රීටිස් තියෙනවා ඒවට ගරු කරන්න ඕනේ ඒ නිසා ඒවත් එක්ක යන නිසා යම් යම් තැන්වල හිරවීම ඇති ඒත් අපි ඒවට එක දිගට සටන් කරමින් යනවා. ඉතින් මම හිතනවා මේ සාර්ථක තැනකට යන්න පුළුවන්. ඒකයි මම නැවතත් කියන්නේ ව්‍යසනයයි අරගලයයි පටල ගන්න එපා. දැන් ඒ වගේම තමයි දැන් ඔබතුමාලා මේ දේශපාලනයේ අමුසි වෙනසක් කළා ඔබතුමාලා එමතිවරු වුණා අලුත් අගමැතිවරයෙක්පත් වුණා. එතකොට මේ ජනතාවගේ අරගලයෙන් මේ සිද්ධ වුණේ මොකදුරට. එතකොට නැවතවතාවක් මේ ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායම කරලියට එනවා. දැන් අපි දැක්කා ප්‍රවෘත්ති සේවනාකාරයේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් වෙලා තිනවා මහින්දානන්ද අලුත්ගේ හිටපු ඇමතිතුමා. එතකොට නාමල්ලේ මුතුමා දැන් කරලියට බහැලා තිනවා. ඉතින් මේ වගේ දේවල් සුදුසුයි කියලා හිතනවද ඔබතුමා? ප්‍රශ්නේ හොඳයි මම පස්සේ උත්තරයක් දෙන්න. ඒක තියෙනවා ප්‍රශ්න නැති දැන් නෑනේ මල්ලි. එක තැන්වල අරුදු තියෙනවා. අපි ඒතර නෑ. ඒක වැරදුව කරනවා අපි එතන නෑ. අපි ආයෙ වැඩක් කරන්න වැඩේ කරන්න දුන්න නැත්නම් අතහැරලා යනවා. ඇති බං ඇති දැන් පස්සේ. දැන් එන්නේ වැරදි දැනකට. thank you.